තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සුපුරුදු ආකාරයෙන් සඳුදා දවසේදී අභිධර්මයෙහි හදවත බඳු ස්වාසූදහසක් ධර්මයෙහි හදවත අභිධර්ම පිටකයම කියලා හඳුන්වන අතර අභිධර්ම පිටකයෙහි හදවත විදිහට මව් විදිහට සලකන මාතෘකා ස්වරූප පිළිබඳව මාතිකා පිළිබඳව කෙරෙන විග්‍රහය. ඉතින් අපි මේ පිළිබඳව දැන් පාඩම් ගණනාවක් කළා. දැනට විතර්කත්‍රිකයටයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ සංකීර්ණයි කියලා කියන්නේ මේ අර පරමාර්ථ ධර්ම කලවම් වෙනවා එක එක විදිහට. නමුත් ඒක හරියටම දැනගෙන තියෙන්නට ඕන, මනසට ප්‍රගුණ වෙලා තියෙන්නට ඕන. මොකද එහෙම නැති වුණොත් අපට අර විශේෂයෙන්ම ප ဋ ාණ ප්‍රකරණයට යනකොට අපහැදිලි අමාරු යන්න. එතකොට මෙතනදී ඒ විදිහට දැන් දන්නේ නැතුව තේරුම් ගන්න නැතුව අමතක වෙලා තියෙන ක්‍රමයයි තේරුම් ගත්තා පස්සේ අමතක වෙලා ඒ දෙකක්. තේරෙන්නේ නැතුව අමතක වෙලා යන එක හරි බරපතලයි. දැන් අපට මේකේ ස්වરૂපාදී අහුලා ගන්න තේරෙනවා මේ පරමාර්ථ ධර්ම මේ සවිතක්ක සවිතර්ක චිතේ සවිතක්ක සවිචාර පදයට මේ පරමාර්ථ ධර්ම ටික සිත් 55යි චෛතසික 50යි. දැන් අපට විතර්ක සහිත විචාර සහිත කියනකොට මේ පදයට මේ ටික ඇතුළත් වෙනකොට සවිතක්ක සවිචාර කියන මේ පදේ කොහොමද මේකට අන්වර්ථ නාමයක් වෙන්නේ? අන්න ඒක හරියට පැහැදිලිව නිරවුල දැනගෙන තියෙන්නට ඕනේ. ඒ දැනගෙන ඉවර වෙලා තමයි ඒ පරමාර්ථ ධර්ම ටික, ඒ කියන්නේ සවිතක්ක සවිචාර සිත් 55ත් සිත් 55 ඉස්සෙල්ලාම අහුලා ගන්නට ඕනේනේ. ඒ 55ත් ඊට පස්සේ ඒකේ වැඩ කරන චෛතසික 50. දැන් මේ ටික ඒ සවිතක්ක සවිචාර විතර්ක සහිත විචාර සහිත ධර්ම පරමාර්ථ ධර්ම කියනකොට ඒ ටික ඒ පදයට ඒ නාමයට අන්තර්ගත මේ පරමාර්ථ ධර්ම ටික ගැලපෙන්නේ කොහොමද කියලා මනසට හොඳට ප්‍රගුණ වෙලා තියෙන්නට ඕනේ. එහෙම ප්‍රගුණ වුණාට පස්සේ තමයි ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය අහුලන්න ඕනේ. ඒ ආදේශ කිරීම. ඉතින් මෙහෙමයි. ඇතම් කෙනෙකුට හරි ඉක්මනට ඕක පිහිටනවා. මොකද අපි සසර ධර්මයේ පුරුදු පුහුණු කරලා තියෙන විවිධාකාරයින්නේ. ඇතම් කෙනෙකුට එකපාරට දෙපාරට පිහිටනවා. මට නම් එහෙම පිහිටියේ නැහැ. හැබැයි අත්හැරියෙත් නැහැ. ඒ නිසා ඒකයි මම නැවත කියන්නේ මං වගේ මට්ටමේ අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇතිනේ. එකපාරටම අහුවෙන අය ගොඩක් ඇති. මං වගේ මන්ද බුද්ධික අය ගොඩක් ඇතිනේ. ඒ නිසා ඒ අයට තමයි මේ කියන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට එක ගන්න ඊළඟට අවිතක්ක ਵਿਚාර මත්තා ධම්මා පදේ තේරුම් ගන්නට ඕනේ. විතර්ක සමග යෙදෙන්නේ නැති විචාරය සමග පමණක් යෙදෙන ධර්ම. දැන් මේ දෙකේම අපට පැහැදිලි වෙනවානේ චිත්තචෛතසික පමණයි එන්න ඕනේ කියලා. අවිතක්ක ਵਿਚාර මත්තා. එතකොට විචාරයත් එක්ක යෙදෙන ධර්මතා. අවිතක්ක විතර්කයේ සමග නොයෙදෙන විචාරය සමග පමණක් යෙදෙන. එතකොට අපට පැහැදිලි වෙනවා නේද
විතර්කය කොහොමත්ම අයින් වෙනවා. විචාරයත් අයින් වෙනවා නේද? මොකද විචාරයත් සමග යෙදෙන ධර්මනේ එතකොට. විචාරය සමග යෙදෙන ධර්ම. එතකොට අපි දන්නවා ද්විතිය ධානය සිත් 11 තමයි අපි ගත්තේ. ද්විතිය ධානය සිත් 11. ඒ වගේම ඒකේ දෙන චෛතසික 36යි. 36යි. ඒ ටික තමයි අපි ගත්තේ. එතකොට ඊළඟට අර සවිතක්ක සවිචාරා කියන එකේ ආපු දැන් එතන විචාරයත් එක්ක විතර්ක යෙදෙනවානේ. දැන් ඒ සවිතක්ක සවිචාරා ධම්මා කියන එකත් එක්ක යෙදෙනකොට විතර්ක විචාර දෙකම අයින් කරාට එතන වැඩ කරපු විචාරයත් එක්කලා විතර්කයේ යෙදුණානේ. ඒකුත්පාදාදී තත්වයන්ගෙන්. ඒ නිසා ඒ 55 සවිතක්ක සවිචාර සිත්වල අර ගත්තේ නැත්ති විතර්ක 55 ගන්නවා. ඔබට මතකයි ඒක. ඔව් ඒක තියෙනවා. විතර්ක 55 ගන්නවා. ඊළඟට ඒ ටික එතකොට අවිතක්ක විචාරමත්තා. අන්න බලන්න අවිතක්ක විචාරමත්තා. ඒ කියන්නේ විතර්කයේ සමග නොයෙදෙන විචාරයේ සමග පමණක් යෙදෙන. අන්න බලන්න ඉස්සරලා පදේ අර සවිතක්ක සවිචාරා කියන එකේ. එතන දෙකම ගත්තානේ. විතර්ක විචාර දෙකමත් එක්ක යෙදෙන. එතකොට විතර්ක විචාර දෙකම අම්මයි තාත්තයි එක්ක දරුවෝ තුන් දෙනාත් ගියා. අපි අර ගමනක් ගියා කීවේ. එතකොට අම්මා තාත්තත් එක්ක අම්මා තාත්තත් සමග ගියාය ගන්න එතකොට. නේද? අම්මා තාත්තා සමග දරුවෝ තුන් දෙනා ගියා. එතකොට පැහැදිලි නේද? එතකොට අපි ඒක හැබැයි අම්මා තාත්තා නෑ නෙමෙයි. හැබැයි අම්මා තාත්තා එක්ක ගිය අම්මා තාත්තා නෙමෙයි. අම්මා තාත්තා එක්ක ගිය දරුවෝ තුන් දෙනා. හරි. එතකොට එතන තිබිච්ච අර කියන විතර්ක ටික විතර්ක 55 මෙතෙන්ට අපි ගන්නවා. අවිතක්ක විචාරමත්තා ධම්මා. ඒ කියන්නේ විතර්කයත් එක්ක නොයෙදෙන හැබැයි විචාරයත් එක්ක යෙදෙනවනේ ඒක. විචාරයත් සමග යෙදෙනවා. එතකොට 55 අපි ගත්තා. විතර්ක 55 ගත්තා. දැන් ඒතර මතකේ තියෙන්නත් ඕනේ විදිහට. ඊළඟට අපි ආවේ අවිතක්ක අවිචාරා ධම්මා. එතකොට පද තුන බලා ගන්න. සවිතක්ක සවිචාරා ධම්මා, අවිතක්ක විචාරමත්තා ධම්මා, අවිතක්ක අවිචාරා ධම්මා. විතක්ක විචාර දෙකමත් එක්කම යෙදෙන්නේ නැති ධර්ම. දෙකම එක්කම යෙදෙන්නේ නැති ධර්ම. දෙවෙනි එකට එනකොට ගන්නවා විතර්කයත් එක්ක යෙදෙන්නේ නැති. නමුත් විචාරයත් සමග යෙදෙන ධර්මතා කියලා ගන්නවා. තුන්වෙනි එකට එනකොට අවිතක්ක අවිචාරා ධම්මා. විතර්කයයි විචාරය එකක්වත් යෙදෙන්නේ නැති එකක්වත් එක්ක යෙදෙන්නේ නැති ධර්මතා ටික ගන්නවා. ඉස්සරලාම ආන්න ඔය වචනාර්ථ තේරුම් ගන්න වචනාර්ථ තේරුම් අරගෙන ඊට පස්සේ ඒකට ඇතුළත් වෙන පරමාර්ථ ධර්ම ටික අහුලන්න. එතකොට ඒකට එන්නේ මොනවද? අවිතක්ක අවිචාරා ධම්මා කියනකොට සිත් 55යි. අවිතක්ක අවිචාර සිත් 55. චෛතසික 36යි. චෛතසික 36යි. පළවෙනි එකේ අපට මේ නෑ හරි ගත්තු ක්‍රමේ හරි. සැකයට බැලුවේ. බලන්න එතකොට අවිතක්ක අවිචාරා ධම්මා කියලා කියනකොට සිත් 55යි. චෛතසික 36යි. චෛතසික 36යි. ඊළඟට අටවිසි රූපය නිර්වාණය තවත් එක කොටසක් තියෙනවා අපට. ද්විතිය ධාන සිත්වල වැඩ කරපු විචාර ටික. ද්විතිය ධාන සිත්වල වැඩ කරපු විචාර 11. විතර්ක නෙමෙයි විචාර 11. ද්විතිය ධානය කොහොමත් විතර්කේ නෑනේ. විචාර 11. ඇයි ඒකත් එක්කලා විචාරයේ වැඩ කරේ විතර්කයේ වැඩ කරේ නෑ ද්විතිය ධානයට ගිය නිසා. විචාරයත් එක්ක වැඩ කරනවා කියලා ගන්නෙ නෑ. එතකොට ද්විතිය ධාන සිත්වල වැඩ කරපු විචාර 11. දැන් මම මේ පොත නොබලන්නේ ඔබට කිව්වේ. අන්න ඔබටත් දැන් ප්‍රගුණ කරගෙන ඉස්සරලාම මේ වැඩේ කරගන්න.
ඒ වැඩේ කරගත්තට පස්සේ අපි විතක්කත්‍රිකය නේද විතර්කත්‍රිකය. පළවෙනි එක කෙලවර එමලියා ගමු. දෙක මේක කරලා ඉවර කරා. මේකත් කරලා ඉවර කරා. ඊළඟ එක පිළිබඳවත් යම් ආකාරයක හඳුන්වා දීමක් කළා. නමුත් මේ අර චුට්ටක් සංකීර්ණයිනේ. සංකීර්ණ නිසා තමයි ආය පාරක් ආවේ. හොඳේ. අපි සවිතක්ක සවිචාරා ධම්ම. දෙවෙනි එක අවිතක්ක විචාර මත්තා ධම්ම. අර 55 ඉහතින් තිබුණු සවිතක්ක සවිචාර නේද? 55 කියලා ගමුකෝ දැන් මතකයිනේ එක. 55හි විතර්ක පනස් පහ
අවිතක්ක විචාර මත්තා ධම්මා. අවිතක්ක විචාර මත්තා ධම්මා. අකුරු නම් එච්චර හොඳ නෑ. අකුරු දිහා බලන්න එපා. මේ අකුරු රවුම් කර කර ලියන්න මේ වෙලාවේ බෑ. දැන් අපි ඕක ලියලා මේක මකන්නම්. අවසාන පදේ ටිකක් සංකීර්ණයිනේ. ඒකට එමු අපි. අවසාන පදයට එමු. ඒ කියන්නේ තුන්වෙනි පදේ. ඒකට ආව පරමාර්ථ ධර්ම ටික මතක තියාගන්න. එතකොට තුන්වෙනි පදේ එන්නේ අවිතක්ක අවිචාරා ධම්මා කියන පදේනේ. අපි ඒ පිළිබඳව දැන් අවධානය යොමු කරනවා. අවිතක්ක අවිචාරා ධම්මා කියන පදේට. එතකොට ඒකට එන්නේ අවිතක්ක සිත් අවිතක්ක අවිචාර සිත් 55යි. 55යි. චෛතසික 36යි. චෛතසික 36 අපි අහුලමුකෝ. ඊළඟට අවිතක්ක විචාර මත්ත සිත්වල වැඩ කරපු විචාර 11. ඒක මතකෙන් මම ලියන්නේ මෙහෙම ලියන්නම්. ඔය ඔබ හිතා ගන්න අර විදිහට විචාර 55 කියලා විතරක් ලියන්නම්. විචාර 55 නේ සෝරි. විචාර 11. අටවිසි රූපය. නිර්වාණය. අවිතක්ක අවිචාරා ධම්මා. අවිතක්ක අවිචාරා ධම්මා. දැන් මේකේ අපට ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් අහුලන්නනේ තියෙන්නේ. මම ඔබට කිව්වා මේකට එනකොට මේ හරියට දාගන්න කියලා. ස්කන්ධ නම් පහම තියෙන වග පේනවනේ. නේද? ආයතන 12ම තියෙන වගක් පේනවනේ. ධාතු වල නම් පොඩි වෙනසක් එකපාරටම එන එකක් නෑ මනසට. නමුත් 17ක් ඔතන තියෙන්නේ. මොකද ඒක කියලා දෙන්නම්. ආර්ය සත්‍ය වශයෙන් ගත්තට පස්සේ නිර්වාණයේ තියෙන නිරෝධ සත්‍ය තියෙනවා. ලෞකික ධර්ම තියෙනවා. එනස දුක්ඛ සත්‍ය තියෙනවා. ඊළඟට ලෝකෝත්තර සිත් තියෙනවනේ. එතකොට එහෙනම් ඒ කියන සත්‍ය තුනක් තියෙනවා. සමුදය සත්‍ය නැහැ. සමුදය සත්‍ය නැහැනේ බලන්නකො. සමුදය සත්‍ය නැහැ. ඒ කියන්නේ ඒක ඔබට තේරෙයි විස්තර කරගෙන යනකොට සත්‍ය තුනයි එතකොට. හොඳේ. දැන් ඔකේ අපි ස්කන්ධ වශයෙන් අහුලන එක දැන් අර ටික කරලා තියෙන නිසා සහ පෙර දැනුමක් ඔබට තියෙන නිසා මම හිතනවා ස්කන්ධ වශයෙන් අහුලා ගන්න එක එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. ස්කන්ධ වශයෙන් ගත්තට පස්සේ රූප 28 තියෙනවා. රූපස්කන්ධයයි. හරියටම පැහැදිලිවම තියාගන්න. හොඳේ. රූප 20. තව ඊට ඉස්සලා යමක් කියලා දීලා ඉන්නම්. අවිතක්ක අවිචාර සිත් 55 ලගන්න ක්‍රමයේ තේරෙනවද? අවිතක්ක අවිචාර සිත්. ඒ කියන්නේ විතරකයත් එක්කත් යෙදෙන්නේ නැති, විචාරයත් එක්කත් යෙදෙන්නේ නැති සිත් 55. දන්නවනේ. තුන්වෙනි ධ්‍යානයේ ඉඳලා නේද විතරකයි විචාරයි දෙකම නැත්තේ. එහෙනම් තෘතිය ධ්‍යාන සිත් 11යි, චතුර්ථ ධ්‍යාන සිත් 11යි, පංචම ධ්‍යාන සිත් 23යි.
ගාන හදාගන්න. 11යි 11යි 23යි තව මොනවද? ඇයි දෙපස් විඥානේ? හරි නේද? ගාන හදලා බලන්න. එතර මෙතන 11 11 එතර 33යි. 33යි 10යි මෙතන නේද වැරදීමක් වුණා. 10 එතන දෙපස් විඥානේ. බලන්න එතකොට මෙතන 23යි 23යි 10යි 33යි 33යි 20යි 53යි 53යි මේ 11න් ඉතුරු දෙකයි. ඒතර 55යි ඔන්න. ඒ 55 මතකයිනේ දැන් එකතු කරාට පස්සේ. ඔන්නේ 55 හදා ගන්නට ඕනේ එතකොට. එතකොට මේ 55 තමයි තියෙන්නේ. එතකොට නැත්තේ මොනවද? නැති සිත් ටිකත් අනිත් පැත්තට බලා ගන්න. ඒ කියන්නේ කාමාවචර සිත් 44ක් නෑ නේද? කාමාවචර සිත් 44ක් නෑ. මොකද ඒ වගේ විතක්ක ਵਿਚාරය දෙන නිසා. ඊළඟට ගත්තොත් රූපාවචර සිත් ප්‍රථම ධානය, ද්විතිය ධානය කියන එතන සිත් කියන එතන තියෙන 11 නෑ. එතන 11යි 44යි කීයද? 55යි. නේද? ඊළඟට ද්විතිය ධානය ඒ ටිකත් එනවානේ. එතකොට ඒ නැති ටිකත් බලා ගන්න මෙහෙම. ප්‍රථම ධානය 11යි, ද්විතිය ධානය 11යි, ඊළඟට කාමාවචර 44යි නේද? 44යි. බලන්න එතකොට ගාන හදලා 6යි 66යි නේද? එතකොට එකතු වුණාට පස්සේ 121 එනවා නේද? 121 ආවා. 121 ආවා. අනේ එහෙනම් ඒවත් නිරවුල් කරලම තියාගන්න. ඒක ඒ වගේ අප්‍රකට තැන් තියාගන්නට එපා. ඒක අවුල් එතකොට. ඒක මනසට බොහොම ප්‍රගුණ කරලම තියාගන්නට ඕනේ. ඒ ටික ඒක අමතර දැනුමට කියලා දුන්නේ අර මූලික දැනුම නැවත වතාවක් සම්මර්ෂණය කිරීමක් විදිහට. දැන් එතකොට එහෙනම් අවිතක්ක අවිචාර සිත් 55 හොඳට මතක තියෙන්නට ඕනේ. එතකොට තෘතිය ධානය ඉඳලා ඉහළට යනකොට ඒ ටික ඇතුළත් වෙනවා. දෙපස් විඥානය තුළ වැඩ කරන්නේ සර්වචිත්ත සාධාරණ 7 පමණයිනේ. චක්කු විඥාන ආදිය නේද? එතකොට ඒ ටිකත් ගත්තා. ඒ ටික අරගෙන ඕනේ දැන් එහෙනම් මේ 55 හරි අහුලගෙන ඉවරයි නේද? දැන් 55 අහුලා ගන්න ක්‍රමය හොඳට මතක තියාගන්න. ඒක හරි එතකොට. චෛතසික 36 කියලා කියනකොට කොහොමත්ම අකුසල සිත් අකුසල චෛතසික 14 අයින් වෙනවානේ. ඊළඟට විතක්ක ਵਿਚාර අයින් වුණානේ නේද? මේ සිත් ටිකේ වැඩ කරන විතක්ක ਵਿਚාර අයින් වුණා. එතකොට ඒ ටික ලෝකෝත්තර සිතුත් තියෙන නිසා විරති තුනේ අයින් වීමක් නැහැ. ඒකත් හරි එහෙනම්. ඊළඟට විචාර 11 විචාර 11 කියලා ගත්තේ. ඇයි? ද්විතිය ධානය සිත් 11 තිබුණානේ. ඒකේ ගත්තාට පස්සේ ඒ වගේ වැඩ කරේ නැහැ නේද? එතකොට ද්විතිය ධානයට යනකොට ඒ සිත්වල විචාරයත් එක්කලා අවිතක්ක විචාර මත්තානේ. විතරකේ රහිත විචාරයත් එක්ක පමණක් යෙදෙන. එතකොට ඒකට අපි කොහොමත්ම දන්නවනේ. දැන් අර වේදනාත්‍රිකයට යනකොට වේදනාව අයින් කරා වේදනාවත් එක්ක යෙදෙන සිසු ධර්මනේ ගත්තේ. එතකොට විචාරයත් එක්ක යෙදෙන ධර්ම කියලා ගත්තාට පස්සේ ද්විතිය ධානයේ යෙදිච්ච ඒ ටික අයින් කරා. දැන් එතකොට ඔබ හොඳට මතක තියා ගන්න. දැන් මෙතන මේ යෙදෙන ඒවා නෙවෙයි මේ ගන්නෙ. ආන්න එකයි. විතර්කයත් එක්කත් යෙදෙන්නේ නැති විචාරයත් එක්කත් යෙදෙන්නේ නැති ධර්ම. අන්න ඒක මතක තියාගන්න. නැත්නම් අපිට එකපාරට වෙන මානසිකත්වයක් එනවා. ඒ නිසා දැන් මේ යෙදෙන්නේ නැති ධර්ම. එතකොට ද්විතිය ධානය සිත්වල විචාරය තියෙනවා. හැබැයි අපි ගන්නේ විචාරයත් එක්ක යෙදෙන කියලානේ අපි ගත්තේ. එතකොට මුලින් එකේ ගත්තේ. එතකොට දැන් මෙතනට එනකොට යෙදෙන්නේ නැති ධර්ම. එතකොට විචාරයත් එක්කලා ද්විතිය ධානයට යනකොට විචාරයත් එක්කලා යෙදෙන ධර්ම. එතකොට අපට මේ විචාරයත් එක්ක යෙදෙන ධර්ම. එතකොට විචාරය අයින් වෙනවා.
විචාරය අයින් විචාරයත් එක්කලා යෙදෙන ධර්මනේ ගත්තේ. විතර්කයත් එක්ක යෙදෙන්නේ නැති විචාරයත් එක්ක යෙදෙන. එතකොට අපි ඒ නිසා ඒකත් සමග යෙදෙන ධර්ම කියන මෙන්න මේ 11 අවිතක්ක අවිචාරා කියන කොටට එතකොට වැටෙනවා එතකොට. ඊළඟට අටවිසි රූපය කොහොමත්ම හදිනේ. ඒක රූපත් එක්ක නාම යෙදෙන්නේ නැති නිසා ඊළඟට නිර්වාණය හරි. එතකොට ඔන්න ඔය විදිහට තර්කානුකූලව තමන්ගේ බුද්ධියට අහු වෙන කල්ම තමාගේ විදිහට දැනෙන කල්ම නිකන් පොතේ තිබ්බා මෙහෙම තිබ්බා කියලා යන්න නෙමෙයි. තමන්ට දැනෙන කල්ම මේකේ එල්ලිලා ඉන්න. දැන් මේක අමාරුවේ කිවරුණා දැන් ඊළඟ එක නම් ලේසි වෙයි අමාරුවේ කිවරන. එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වගේ රික්තකයක් තියාගෙන ගිහිල්ලා වැඩක් නැහැ. ඒ අඩුපාඩුකම් තියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය ටික දැන් ඉස්සරලා අහුලා ගත්තා. දැන් අපට ඕන දැන් ස්කන්ධ වශයෙන් අහුලන්න. ස්කන්ධ වශයෙන්. හරි? ස්කන්ධ වශයෙන් අහුලන්න ඕනේ. එතකොට මෙහෙම බලන්න. ස්කන්ධ පහයි. ඒක අමාරුවක් නෑ නේ අහුලන්න නේද? ස්කන්ධ පහයි. ඒක අමාරුවක් නෑ අහුලන්න. ස්කන්ධ අහුලන්න අමාරුවක් නෑ එතකොට. ඒ කියන්නේ මේක තියෙනවනේ නේද? අටවිසි රූපේ තියෙනවා. ඒක රූපස්කන්ධය. කෙලින් මේකට ගියා. ඊට පස්සේ වේදනා. මේකේනේ අවිතක්ක අවිචාර සිත් 55 වැඩ කරන වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයයි. සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයයි. ඊතුරු චෛතසික 53යි මේ විචාර 11ක් තියෙනවා. ඒ ටික සංස්කාර ස්කන්ධයයි. සිත් 55 විඥාන ස්කන්ධයයි. එතකොට චෛතසික මෙතන 36 අතර ඒ ටිකත් 36න් අඩු වෙනවට කොට නේද? 36න් අඩු වෙනවා සංස්කාර ස්කන්ධය තෝරනකොට 36න් දෙකක් අඩුව ගියා 52 නෙවෙයි 36. එතකොට නැවත තවක් කියන්නම් ඕනනම් මේ කියන චෛතසික 36 අතුරින් වේදනා චෛතසික වේදනා ස්කන්ධයයි සංඥා චෛතසික සංඥා ස්කන්ධයයි ඊතුරු චෛතසික 34ත් මේ කියන විචාර 11ත් සංස්කාර ස්කන්ධයයි. හරි? මේ සිත් 55 විඥාන ස්කන්ධයයි. එතකොට නිර්වාණය තියෙනවා. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි මතකයි. එහෙනම් අපි ඔන්න ස්කන්ධ වශයෙන් ඇහුලුවා. ස්කන්ධ වශයෙන් ඇහුලුවා. ආයතන වශයෙන් 12 පෙන්නනවා නේද? ආයතන වශයෙන් 12 පෙන්නනකොට අපි දන්නවා චක්කු සෝත ගාන જીවහා කාය රූප ශබ්ද ගන්ධ රස පඨවි තේජෝ වායෝ. ඒ ටික එනකොට එතන ආයතන එනවා 10ක්. ආයතන 10ක් පිරෙනවා. එතකොට ඉතුරු වෙන ටිකනේ අපිට ගන්න තියෙන්නේ. සිත් 55 මන ආයතනය කියන එක අමුතෙන් කියන්න ඕනේ නෑනේ. එතකොට චෛතසික 36යි මෙතන විචාර 11ක් තියෙනවා. ඒ ටිකයි සුකුම රූප 16 ඉතුරු වුණා. සුකුම රූප 16යි නිර්වාණයයි ධම්මායතනය. ඒකත් හරි. හරි. ඊළඟට ධාතු 18ට යන්නට ඕනේ නේද? ධාතු 18ට යනකොටත් බලන්න. චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන ආදී වශයෙන් අපි ගත්තානේ නේද? ඒ විදිහට චක්කු රූපේ, සෝත රූපේ, ගාහන රූපේ, ජීවහා රූපේ, කාය රූපේ ගත්තට පස්සේ ආයතන 5යි. ඊළඟට වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පඨවි තේජෝ වායෝ නම් වූ පොට්ටබ්බ රූපේ තවත් ධාතු 5යි. එහෙනම් ධාතු 10ක් හරි. ඊළඟට චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතුත් තියෙනවනේ. මෙතන විතරක ਵਿਚාර වැඩ කරන්නේ නැහැ කියලා ගත්ත එකේ මම ඔබට මේ තියෙන්නේ නේද? චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු මේකේ තියෙනවා. නේද? පහම තියෙනවා. එතකොට වුණ 15ක් හරි. ධාතු 15ක් හරි. ඊළඟට මනෝ විඥාන ධාතුවක් තියෙනවනේ නේද? දැන් මෙතනින් අපි මේ 10 අයින් කරාට පස්සේ 45ක් තියෙනවා. ඒ ටික මනෝ විඥාන ධාතුව. ඇයි මේ දෙපස් විඥාණයට ගියා 10ක්
චක්කු විඥාන දෙක ආදී කොට එතකොට ඉතුරු වෙනවා සිත් කීයද? 55ක්. ඒ 45ක්. ඒ 45 මනෝ විඥාන ධාතුව. ඒ 45 බලන්න මනෝ ධාතුව තියද කියලා. පංචද්වාරා වර්ජනය හෝ සම්පටිච්ඡන දෙකෙන් එකක් හෝ ඒ තුනම හෝ තියද කියලා බලන්න. නෑ නේද? ඇයි? දෙපස් විඥානයයි ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන ටිකනේ ගත්තේ. එතකොට එහෙනම් ඔබට පැහැදිලි එහෙනම් අහේතුක සිත් වලින් අපි අරන් තියෙන්නේ දෙපස් විඥාන පමණයි. එහෙනම් මනෝ ධාතුවේ අරන් නැහැ. නේද? පංචද්වාර වර්ජනයයි මොකද ඒ වගේ විතක්ක ਵਿਚාර යෙදෙනවා. විතක්ක ਵਿਚාර යෙදෙන්නේ නැති ටිකනේ ගත්තේ. එහෙනම් මෙතන ඊළඟට ධම්ම ධාතුවක් තියනවාද කියලා බලන්න. ධම්ම ධාතුව. චෛසික 36යි. ඊළඟට විචාර 11යි. සුකුම රූප 16යි. නිර්වාණයයි ධම්ම ධාතුව තියෙනවානේ. එහෙනම් නැත්තේ මොකද්ද? මනෝ ධාතුව පමණයි. මක් නිසාද යත්? පංචද්වාර වර්ජනයයි සම්පටිච්ඡන දෙකයි නැති නිසා. ඇයි නැත්තේ? ඒ වගේ විතක්ක ਵਿਚාර යෙදෙන නිසා. අපි ගත්තේ විතක්ක ਵਿਚාර යෙදෙන්නේ නැති ධර්මතා ටික. එහෙනම් ඒක හරි. ඔන්න ආර්ය සත්‍ය වශයෙන් අහුලන එක තමයි පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. මොකද තැනට පැනපු ඒවා තියෙනවා එතකොට. ආර්ය සත්‍ය වශයෙන් අපට අහුලන්නට ඕනේ එතකොට නේද? අපි ඉස්සරලාම තෝරාගනිමුකෝ ලෝකෝත්තර ධර්ම ටික හැරලා ලෞකික ධර්ම ටික. එතකොට අපට දුක්ඛ සත්‍ය ආදී තෝරා ගන්න ලේසියි නේද? අපි බලමු. දැන් මෙතනදී ලෞකික සිත් ටික ගන්න. ලෞකික සිත් කීයක් තියෙනවද? ලෞකික සිත් කීයක් තියෙනවද කියලා බලා ගන්න. දැන් මේ 55 මෙතෙන්ට මෙන්නකො ලේසි එතකොට. බලන්න ලෞකික සිත් 3යි. තෘතීය ධාන ලෞකික සිත් 3යි. චතුර්ථ ධාන ලෞකික සිත් 3යි. එතකොට මෙතෙන්ට එනකොට රූපාවචර පංචම ධාන එනකොට ඒකේ 3ක් තියෙනවා. ඊළඟට අරූපාවචර 12ම නේද? ගාන හදා ගන්න. එතකොට මේ සිත් 55 ලෞකික ඒවා කොච්චර තියෙද කියලා බලන්න. එතකොට මේ 11න් 3ක් එනවා. චතුර්ථ ධාන ක්‍රමයට 3ක් එනවා. ලෞකික. ඊළඟට පංචම ධාන වෙන් කරලා වුණා 23 ගන්න. වෙන් කරලා ගත්තට පස්සේ මේ 23 යුක්ත වෙන්නේ රූපාවචර 3කින් සහ රූපාවචර 3ක් ඊළඟට අරූපාවචර 12ක් ලෝකෝත්තර 8ක්නේ. එහෙමනේ එක එකතු වෙන්නේ නේද? රූපාවචර 3යි අරූපාවචර 12යි 15යි ලෝකෝත්තර 8යි. එතකොට 23ක් බවට පත් වෙන්නේ. එතකොට මේ 23න් ගලව ගන්න ලෞකික ටික. 23න් ලෞකික ටික ගලව ගන්නකොට රූපාවචර පංචම ධාන ක්‍රමයට එනකොට එතනක් තියෙන්නේ කීයද? 3යි. ඊළඟට අරූපාවචර 12යි. දැන් එකතු කරලා ගත්තට පස්සේ බලන්න ගාන. 3යි මෙතන 12යි 15යි ඊළඟට 12යි 15යි 18යි 21යි 21යි 10යි 31යි නේද? දෙපස් විඥානේ 10යි 31යි එකතු වුණාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ 55 තුල 31ක් තියෙනවා ලෞකික සිත්. දැන් මේ දුක්ඛ සත්‍ය අහුලන්නනේ අපි යන්නේ. 31ක් තියෙනවා ලෞකික සිත්. එතකොට ඔබට පුළුවන් ද මේ 55 තුල ලෝකෝත්තර සිත් ටික අහුලා ගන්න? මේ 55 තුල ලෝකෝත්තර සිත් එකට 31යි නම් තව අපට 24ක් තියෙනට ඕනේ නේද? 24ක් ඉතුරු වෙනවා. ඒ 24 ලෝකෝත්තරයි. මේ 55න්
31ක් ලෞකිකයි. මේ ටික ලෞකික. හොඳේ. ලෞකික. දැන් ලෝකෝත්තර කොටස හොයා ගන්න ඕනේ නේ අපට. 55න් ලෝකෝත්තර ටික කොහමද දෙන්නේ එතකොට? තෘතිය ධානය සංප්‍රයුක්ත ලෝකෝත්තර 8යි. චතුර්ථ ධානය සංප්‍රයුක්ත ලෝකෝත්තර 8යි. පංචම ධානය සංප්‍රයුක්ත ලෝකෝත්තර 8යි. එක පංචම ධානයේ රූපාවචර වුණත් ඊළඟට අරූපාවචර ටික වුණත් අපි කියවනේ අංග සමතාවක් තියෙන්නේ කියලා. ඒ නිසා එක වෙන් කරලා ගන්න උපේක්ඛා ඒකාග්‍රතාවනේ. එතකොට රූපාවචර ක්‍රමයට ගත්තට පස්සේ පංචම ධානය ක්‍රමයට ගත්තට පස්සේ ලෝකෝත්තර සිත් ටික උපේක්ඛා ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි මග්ග චිත්තය, ඵල චිත්තය, ඒ වගේම සකෘදාගාමී මග්ග චිත්තය, ඵල චිත්තය, අනාගාමී මග්ග චිත්තය, ඵල චිත්තය, අරහත් මග්ග චිත්තය, ඵල චිත්තය කියලා ගන්නවා. එතකොට ආය ආකාසානං ඡායතන සහගත සෝතාපට්ටි මග්ග චිත්තය, ඵල චිත්තය හැම බෙදීමක් නැහැනේ. ඇයි ඒ? ආකාසානං ඡායතන ආදී අරූපාවචර ධානවලත් තියෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව පමණයි. ඒක ලෞකික වශයෙන් එක වෙනසක් තිබුණාට ලෝකෝත්තර තත්ත්වයට එනකොට ඒකේ වෙනසක් ඇත්තේ නැහැ. එතකොට එහෙනම් ඔබට දැන් පැහැදිලි නේද? එතකොට තෘතිය ධානය සංප්‍රයුක්ත වෙච්ච ලෝකෝත්තර සිත් 8යි, චතුර්ථ ධානය මාර්ග ඒ චෛතසිකත් එක්ක සංප්‍රයුක්ත ධානාංගත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච ලෝකෝත්තර 8යි, ඊළඟට පංචම ධානය ඒත් එක්ක සංප්‍රයුක්ත වෙච්ච 8යි. එතකොට 8 වර 3 24යි. නේද? 8යි 8යි 8යි. ඒ කියන්නේ තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය. ඒ ටික එකතු වුණාට පස්සේ 24යි. ලෝකෝත්තර. එකතුව 55යි. ඔන්න ඔහම පැහැදිලිව දැනගන්න නැත්නම් ඉදිරියට යන්නට බෑ. මේ 55 සැදුම්ලත් වෙන්නේ ඔන්න ඔය විදිහට. ලෞකික ලෝකෝත්තර වශයෙන්. හරි? එතකොට මෙන්න මේ කියන ලෞකික සිත් 31ක් ඒකේ සංප්‍රයුක්ත වෙච්ච චෛතසික 33යි ගන්නෙ. 33යි ගන්නෙ. මොනවද අඩු වෙන්නේ? විරති 3. ඇයි? ධානය සිත්වල විරති නැහැ. ලෞකික ධානය සිත්වල විරති නැහැ. ඊළඟට දෙපස් විඥානයේ විරති කොහොමත් දෙන්නේ නැහනේ. එතකොට එහෙනම් ඒ කියන මේ ලෞකික සිත් 31ත් තත්සම්ප්‍රයුක්ත චෛතසික 36ත් මේ විචාර කියන එකේ ලෞකික ද්විතිය ධානය සිත්වල ලෞකික ද්විතිය ධානය සිත් තියෙනනේ. ඒ වගේ වැඩ කරපෝ විචාර 3ත් ඊළඟට ඒ කියන්නේ කුසල විපාක ක්‍රියා කියලා යනවනේ. කුසල විපාක ක්‍රියා ද්විතිය ධානය ඒ ලෞකික. එතකොට ඒ සිත්වල වැඩ කරපු කුසල සිතේ, විපාක සිතේ, ක්‍රියා සිතේ වැඩ කරපු විචාර 3ත් අටවිසි රූපයත් දුක්ඛ සත්‍යයි. දුක්ඛ සත්‍යයි. දුක්ඛ සත්‍යයි. දැන් එක සත්‍යයක් අහුලා ගත්තා නේද? ඊළඟට සමුදය සත්‍ය තියෙද කියලා බලන්න. සමුදය සත්‍ය නැහැ. ඇයි? ලෞකික සිත් තිබුණාට දෙපස් විඥානේ ඒ වගේ ලෝභය වැඩ කරන්නේ. ලෝකෝත්තර සිත් තියෙනවා. එතකොට ඊතුරු ලෞකික සිත් තියෙනවා ධාන. ඒ වගේ තෘෂ්ණාව වැඩ කරන්නේ නැහැ. ඊළඟ ලෝකෝත්තර සිත් ටික තියෙනවා. මෙන්න මේ කියන එතකොට ලෞකික සිත් 36ත් ලෝකෝත්තර සිත් 24ත් කියන 55 ලෝභය නැහැ. ඒ නිසා සමුදය සත්‍ය නැහැ. සමුදය සත්‍ය නැහැ. ඊළඟට බලන්න ඕකේ නිරෝධ සත්‍ය තියෙනවානේ. මේ තියෙන නිරෝධ සත්‍ය තියෙනවා. ඊළඟට ඔන්න අහුලන්නට තියෙන ටිකක් සංකීර්ණයි මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. දැන් මාර්ග සත්‍ය අහුලා ගන්නට අවශ්‍යයි නේද? මාර්ග සත්‍ය අහුලනකොට බලන්න දැන් එකක් නම් අයින්ම වෙලා තියෙනවානේ. මොකද්ද? විතර්කේ අයින් වෙලා තියෙනවානේ. විතර්කේ අයින් වෙලා තියෙනවා. එතකොට විතර්කේ අයින් වුණා කියලා කියන්නේ සම්මා සංකප්පේ අයින් වෙලා කියලා මතක තියාගන්න. සම්මා සංකප්පේ අයින් වෙලා. සම්මා සංකප්පේ අයින් වෙලා. එතකොට දැන් මේකේ
අපට තියෙන්නේ තෘතිය අධ්‍යානයේ ඉඳලානේ. එහෙනම් තෘතිය අධ්‍යාන සංප්‍රයුක්ත වෙච්ච තෘතිය අධ්‍යානයේ ධානාංග සමග සංප්‍රයුක්ත වෙච්ච සෝවාන් මාර්ගසිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 7 දෙනද ඊළඟට ඒ තෘතිය ධානාංගම සංප්‍රයුක්ත වෙච්ච සකදාගාමි මාර්ගසිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 7 දෙනද ඒ තෘතිය ධානාංගම සංප්‍රයුක්ත වෙන අනාගාමි මාර්ගසිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 7 දෙනද ඊළඟට ඒ තෘතිය ධානාංග සංප්‍රයුක්ත වෙච්ච අරහත් මාර්ගසිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 7 දෙනද මාර්ග සත්‍යයි. මාර්ග සත්‍යයි. එතකොට ඇයි 7 දෙන කියලා ගත්තේ? තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන මට්ටමට එනකොට විතර්කේ නැහැ. විතර්කේ සම්මා සංකප්ප. එතකොට ඒ විතර්කේ නැහැ එතකොට. එතකොට ඒකයි ගත්තේ 7ක් විදිහට ගත්තේ ඒක තමයි එතනදී. 7ක් විදිහට ගත්තේ එතන ඒක තමයි. හොඳේ? එතකොට ඒ ටික මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. එතකොට දැන් ඉතුරු වෙන ටික කොහොමද අපි ගන්න එතකොට? දැන් ඉතුරු වෙන ටික බලා ගන්න එතකොට. ඉතුරු වෙන ටික බලා ගන්න වෙනවා එතකොට අපට ඒ තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියලා මේ ලෝකෝත්තර සිත් 24ක් ආවනේ. ඒ 24 එතකොට ඒ 24 මාර්ගසිත 12 තියෙනවනේ. මාර්ගසිත 12. ඒ මාර්ගසිත වල වැඩ කරන සෙසු මාර්ගාංග ධර්ම 28යි යෙදෙන්නේ. 28යි මොකද අතනින් අඩු වුණානේ මාර්ගාංග ධර්ම විරති අඩු වුණා. ඊළඟට අපට අර විතක්ක ਵਿਚාර පොදුවේම අඩු වෙලා තියෙනවනේ. එතකොට මාර්ග චිත්තෝත්පාද 28යි. මාර්ග චිත්තෝත්පාද 28යි. ඒ මාර්ග සිතයි ඒක වැඩ කරපු මාර්ගාංග ධර්ම අයින් වුණාට පස්සේ ඉතුරු වෙන ටික. එතකොට ඒ 28යි ඵල චිත්තෝත්පාද කියලා අපි ගන්නකොට 35යි. 35යි. ඵල චිත්තෝත්පාද 35යි එතකොට. එතකොට 34 විතක්ක ਵਿਚාර අයින් වුණ නිසා 34 බවට පත් වුණා. ඵලසිතත් එක්කලා 35යි. අන්න ඒ ටික එතකොට ඒ ටික සත්‍ය විනිර්මුක්තයි. ඒක අපි කල්ලාතු ඕන තරම් කතා කරලා තිනවා. ඊළඟට මෙන්න මේ කියන මේක ඉතුරු වුණානේ ලෝකෝත්තර සිත්වල වැඩ කරන ලෝකෝත්තර මෙන්න මේ කියන සිත් 55 ට අදාළ වෙච්ච ඒ කියන්නේ මේ සිත් 11 ගත්තනේ ද්විතිය ධානය. එන්න ඒ සිත්වල වැඩ කරව මෙන්න මේ කියන විචාර මාර්ග සිත්වල සහ ඵල සිත්වල වැඩ කරපු මේ විචාර 8ත් සත්‍ය විනිර්මුක්තයි. සත්‍ය විනිර්මුක්තයි. අන්න බලන්න අහුලන්න ගියාට පස්සේ හරි වෙනස්. එතකොට ඒ කියන්නේ මෙතන වැඩ කරන මේ ලෝකෝත්තර සිත් 24 මාර්ගාංග ධර්ම ටික බවට පත් නොවෙච්ච ඉතුරු ඒ මාර්ග සිත් ටිකත් ඒකේ වැඩ කරන චෛතසික ටිකත් සහ ඵල සිත් සහ ඵල සිත් එකක් විදිහටනේ අපි ගන්නෙ. ඒ ඵල සිත් වල වැඩ කරපු චෛතසික ටිකත් ඔක්කොම අපි කල්ලාතුම කතා කරලා තියෙනවා සත්‍ය විනිර්මුක්තයි. එතකොට දැන් මේ විචාර ටිකත් ගත්තේ මොකද? එතනක් තියෙනවා ලෝකෝත්තර සිත් 8ක් නේද? ඒ 8ත් වැඩ කරපු විචාර කියලා කියන්නේ මාර්ගාංගයක් නෙවෙයි. ඒ නිසා සත්‍ය විනිර්මුක්තයි. විචාරය කියලා කියන්නේ ඵල සිත් වලත් වැඩ කරනවා. ඵල චිත්තෝත්පාද ඔක්කොම සත්‍ය විනිර්මුක්තයි. එහෙනම් මේකත් හරි. ඒකත් හරි. දැන් හොඳට කල්පනා කරන්න. දැන් ඔය ගොඩක් සරල කරලා කියන්නේ ගොඩාක් විශ්ලේෂණය කරේ මේක පොඩ්ඩක් සංකීර්ණයි. මේ ත්‍රිකේ ටිකක් සංකීර්ණයි. මොකද තැන් තැන්වල දැන් කුසල ධම්මා කියලා කියවනම් කිසි ගැටලුවක් නැහැ. කුසල සිත් 21යි චෛසික 38යි ගත්තා. අකුසල ධම්මා කියනකොට කිසි ගැටලුවක් නැහැ. ඒකේ කෙලින්ම ගත්තා. අකුසල සිත් 12යි චෛසික 27යි.
අව්‍යා කතා ධම්මා කියනකොට විපාක ක්‍රියා ඊළඟට අටවිසි රූපය නිර්වාණය ඒක වැඩ කරපු චෛතසික ටික ඒ විදිහට ගත්තා. ඒ ටිකේ වැඩ කරපු ඒ විපාක ක්‍රියා සිත්වල වැඩ කරපු. දැන් මේක ඊට වඩා වෙනස්නේ. මේ අහුලන්න ගියාට පස්සේ පේනවාද කොච්චර අතනින් මෙතෙන් මෙතනින් අතනට වැටි වැටි චතුරාර්ය සත්‍ය අහුලනකොට කොච්චර පරාසයකට යනවද එතකොට. බලා ගන්න මෙන්න මේ සවිතක්ක සවිචාරා ධම්මා කියන එකේ පරමාර්ථ ධර්ම ටික මොනවද? අවිතක්ක විචාර ධම්මා කියන එකේ පරමාර්ථ ධර්ම ටික මොනවද? මුලින්නුත් මතක් කරා ඒවා ඒ ධර්ම ටික දැන් මෙතන ගත්තොත් නම් අපිට ශීර්ෂ 3යි. උඩින් මේකේ ශීර්ෂ 2යි. මේකට එනවා අවයව කට්ටල ශීර්ෂ 5ක්. ඒ විදිහට මතක තියාගෙන ඊට පස්සේ ගාන හදා ගන්න. ගාන හදා ගන්න ගමන්ම මෙන්න මේ කියන මාතෘකා. මේ මාතෘකා මේ මාතෘකා මේ මාතෘකා එකල කොහොමද මේ මාතෘකාව ගැලපෙන්නේ? ඒ හැකියාව තියෙනට ඕනේ. ඒ හැකියාව. ඒ ටික ඇති කරගෙන තමයි ඒ ටික හොඳට ප්‍රගුණ කරගෙන තමයි දැන් මේ අවිතක්ක ਵਿਚාර මත්තාගෙන එක පාරට මනසට එතන මේ බාධාවෙ ඉඳලා හරියන්නේ නැහැ. එතන හොඳු මාන්දු වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ ටික එක පාරට මතක් වෙලා යන්නට ඕනේ. අන්න ඒ විදිහට ප්‍රගුණ වුණාට පස්සේ තමයි අපට තව පියවරකට එන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ ස්කන්ධායතන ධාතු ආර්ය සත්‍ය අහුලනකොට. මොකද මේ හරියේ දැන් හුඟක් අය කියනවා ඉතින් මේ අමාරුයි මේ ගොඩක් පාඩම් කරන්න අනිවාර්යෙන් ඔව්. හුඟක් තියෙන පාඩම් කරන්නමත් නෙවෙයි එක්තරා විදිහකට ගත්තට පස්සේ තේරුම් ගැනීම. තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා නම් මතකයේ හිටීම નિરાයාසයෙන් බොහෝසෙන් සිද්ධ වෙනවා. ඔය ටික. එතකොට මෙන්න මේ ත්‍රිකයට කියනවා මේක ආදිලබ්ධ ත්‍රිකයක් කියනවා. ආදිලබ්ධ ත්‍රිකය කියලා කියන්නේ විචාර කියන පදේ හැමතැනම යෙදිලා තියෙනවනේ. සර්වලබ්ධ. මේකට කියනවා සර්වලබ්ධ ත්‍රිකයක්. ඒ කියන්නේ පද තුනටම අනුකූලව. මේ 1 2 මේ පද තුනටම අනුකූලව නම් ලැබිලා තියෙන නිසා මේකට කියනවා සර්වලබ්ධ ත්‍රිකයක් කියලා. සර්ව ලබ්ධ ත්‍රිකයක්. සර්වලබ්ධ ත්‍රිකයක්. පද තුනටම අනුකූලව තමයි ලැබිලා තියෙන්නේ. මොකද විතර්ක කියන පදේ සයන සහිතව හරි රහිතව හරි ඒක යෙදිලා තිනවා පද තුනට. සවිතක්ක සවිචාරා, අවිතක්ක විචාර මත්තා ධම්මා, අවිතක්ක අවිචාරා ධම්මා. ඒතර පද තුනේම ගෑවිලා ගිහිල්ලා තියෙනවනේ විතක්ක කියන එක. ඒකයි. ඊළඟට ඕකට කියනවා මේ සප්‍රදේශ ත්‍රිකයක් කියනවා. අපි ඔබට කීවා නිප්‍රදේශ ත්‍රික කියලා කියන පරමාර්ථ ධර්ම 170ම යම් ත්‍රිකයකට ඇතුළත් වෙලා තියෙනවා නම් ඒකට කියනවා නිප්‍රදේශ. එක කොටසක්වත් අයින් වෙලා නැහැ. එක ප්‍රදේශ කොටසක්වත් අයින් වෙලා නැහැ ත්‍රිකයෙන්. මේකට කියනවා සප්‍රදේශ ත්‍රිකය කියලා. මේකට සප්‍රදේශ ත්‍රිකයක් මේක. හොඳේ. සප්‍රදේශ මේක අවශ්‍ය කරන්නේ සප්‍රදේශ ත්‍රිකයක්. සප්‍රදේශ ත්‍රිකයක්. එතකොට සප්‍රදේශ ත්‍රිකයක් කියලා කියන්නේ මොකද? හොඳට බලන්න මෙන්න මේ සිත් 55 වැඩ කරපු විතර්ක ටික කොහේ හරි අරන් තියනවද කියලා බලන්න. විතර්කනේ විචාර. මෙන්න මේ සිත් 55 වැඩ කරපු විචාර 55 බලන්න ඔය එකකටවත් ඇවිල්ලා තියෙද කියලා. ඒ කියන්නේ සවිතක්ක සවිචාරා ධම්මා එකටවත් අවිතක්ක විචාර මත්තා ධම්මා කියන එකටවත් අවිතක්ක අවිචාරා ධම්මා කියන එකටවත් යෙදිලා තියෙද බලන්න. දැන් මෙතෙන් එනකොට විචාර 11ක් අරන් තියෙනවානේ. ඒ ද්විතීය අධ්‍යාන. හැබැයි
අර මුලින් කියපු අර සිත් 55 වැඩ කරපු විතරක ටික මෙතන අරන් තියෙනවා මේ බලන්න. ඒකේ විතරක ටික මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. අර 55 වැඩ කරපු. හැබැයි විචාර 55 කොටරි ඇවිල්ලා තියෙද කියලා බලන්න. විචාර 55 නෑ නේද? අන්න ඒක නිසා ඒ ඉතිරියක් තියෙනවා. ඒ කියන විචාර 55 55 කිසිවකට අරගෙන නැහැ. එතකොට නම් ප්‍රදේශයක් ඉතුරුයිනේ, කොටසක් ඉතිරි. ඒ නිසා ආන්න ඒ විදිහට තමයි ගන්න. ඔන්න ඒක සප්‍රදේශ ත්‍රිකයක් වීමට හේතුව. ඉතින් මම හිතන්නේ දැන් ඔච්චර තමයි ඕකේ කියලා දෙන්න තියෙන්නේ. ඔය ටික දැන් මේ පාඩම් සමහරට නැවත නැවතත් කියවුණා තැන් වල. ඒ නැවත නැවත කියවුනේ මොකද? මේ ඒක ගැඹුරු හින්දා. ඒක ගැඹුරු හින්දා. දැන් ඔබ ඕන්නම් බලන්න සිත් 89ම මේකේ තියෙනවද? බලන්න. ඒ මාතෘකා පද තුනම අරගෙන. සිත් 89ම තියෙනවද? චෛතසික 52ම තියෙනවද? අටවිසි රූපයම තියෙනවද? නිර්වාණය තියෙනවද? එතකොට චෛතසික 52ම තියෙනවා. හැබැයි මෙන්න මේකේ වැඩ කරපු විචාර ටික නැහැ. ආන්න එකයි. අනිත් සිත්වල වැඩ කරන විතර්ක නැහැ කියලා කියන්නේ නැහැ. අර හිත් කොටස වැඩ කරපු ටික තමයි නැත්තේ. එතකොට විචාර 55 විචාර 55 නැත්තේ. එතකොට විචාර 55 නැහැ. සවිතක්ක සවිචාර ධම්මා කියන එකේ වැඩ කරපු විචාර 55 නැහැ. එතකොට ඒ නිසා තමයි මේක අර විදියට සප්‍රදේශ ත්‍රිකයක් බවට පත් උනේ. මං හිතනවා තේරුම් යන්නට ඇති. එහෙමනම් අද වැඩසටහන මෙතකින් සමාප්ත කරන්න. ලයිව් ගියේ නැද්ද? හොඳයි. අද පොඩ්ඩක් ප්‍රමාද වුණා ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක් වෙලා. ඉතින් යම් කොටසක් ඔබට මගහැරුණා නම් ඒක YouTube එක රිලීස් වුණාට පස්සේ බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එබැවින් අදත් සුපුරුදු ආකාරයෙන් අභිධර්මයේ වැදගත් ගැඹුරු හරියේ තවත් ගැඹුරක්ම ස්පර්ශ වෙන විදිහට තමයි අද සාකච්ඡාව දියත් උනේ. ඒ සාකච්ඡාව කරනකොට ඔබේ අපේ හිතවල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය මේ දහම බලන්න ඉගෙන ගන්නකොට අපට අමාරු නම් තනියෙන් අවබෝධ කරනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ නිසා අපේ ගුරුවරයාගේ හැටි හැම තමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට මේ ධර්ම ශක්තිය සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා. ධර්ම රත්නයට ධර්ම පූජාවක් වේවා. සංඝ රත්නයට සංඝ පූජාවක් වේවා. අස්මදාචාර්යෝත්තම අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මාහිමියන් වහන්සේගේ මහා බෝධිසත්ව චරිතයට උතුම් ගුරු පූජාවක් වේවා. සෙසු ගිහි කාලයේ වුවද පැවිදි වුණාට පස්සේ වුවද ජීවිතය ගොඩ ගන්නට මාර්ගෝපදේශකත්වයන් ලබා දුන්නු ගිහි පැවිදි ආචාර්ය උතුමන්ට ගුරු පූජාවක් වේවා. ඒ වගේම සිව්පසෙන් උපස්ථාන කරන දේශීය විදේශීය සියලු දෙනාටම නිවන් කෙලවර කොට මේ ධර්ම ශක්තිය උපකාර වේවා. මාසික බිල්පත් ගෙවීම වශයෙන් උපකාර කරන ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත් වෙන සත්පුරුෂ සියලු දෙනාටම ලෞකික ලෝකෝත්තර සුව සාක්ෂාත් වීමට මේ උපකාර වේවා. ඒ වගේම අපේ අමිතිරිගල පොඩි ස්වාමින් වහන්සේට තාක්ෂණික කටයුතු වලට උපකාර කිරීමට දිනේෂ් ප්‍රියංකර තරුණ මහත්මයා යොමු කරලා එතුමාට මාසිකව වේතනයන් සිද්ධ කරන පින්වත් මෞතුමිය පියාණන් ඇතුළු කොට සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා. සත්‍ය අවබෝධයට උපකාර වේවා මේ ධර්ම ශක්තිය. වගේම මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන අපි දන්නවා ස්වාමින් වහන්සේලාත් ඉන්නවා.
ගිහි පින්වතුනුත් ඉන්නවා. ඒ හැම දෙනාටමත් උත්තමාර්ථය දක්වා මේ ධර්ම ශක්තිය උපකාර වේවා. සියලු දෙවියන්ටත් මේ පින් වේවා. දෙවියන්ගේ ධාර්මික දේවාරක්ෂාව හැම දෙනාටම ලැබේවා. මගේ රටත් ජාතියත් සම්බුදු සසුනත් ආරක්ෂා කිරීමට දෙවියෝ උපකාර කරත්වා. ඔබ නමින් අප නමින් මිය පරලොව ගිය අපවත් වුණු සියලු ගිහි පැවිදි උදවියට මේ පින් නිවන් කෙලවර කොට පවතිවා. හිතවත් මැදහත් අහිතවත් සියලුම සත්වයෝ හැම කල්හි නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියෙන් සත්‍ය අවබෝධය දක්වාම සැනසෙල්ල වේවා කියන ප්‍රාර්ථනාව තබමින් අදට වැඩසටහනේ අභිධර්ම වැඩසටහන් මාලාවේ මේ වෙළුම අවසන් කරනවා. හැම දිනාටම සැනසුම වේවා.